समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघमुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से पඤ්ඤාවන්තස්සායං භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මා පුරුෂ විතරක අටින් සත්‍යයන්නේ මේ සූත්‍ර පාඨයෙන් ඉදිරිපත් කෙරෙනවා. පඤ්ඤාවන්තස්සායම් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සේ මානෙනි මේ ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවන්තයන්ටයි ප්‍රඥාව නැත්තුන්ට නොවේ. මේක ඊටා වැදගත් මාතෘකාවක්. ඉන්නතුන් අහලා ඇති අපේ සරුවඥන් වහන්සේ බුදුබාටපත් වෙලා 8 වෙනි සතියේදී ධර්ම ගාම්භීරත්වයේ සම්මර්ෂණය කළ බව. අධිගතෝ කෝ ඥායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරුනුබෝධෝ නිතුනෝ පණ්ඩිත වේදනියෝ අතක්ඛාවචරෝ මා විසින් මේ ගාම්භීර ධර්මයක් ආબોධ කරගන්නා ලදී. ගම්භීරෝ දුද්දසෝ ගැඹුරුයි දැකීමට දුෂ්කරයි. නිපුණු අතිශයින් සියුම්. එවාගෙම අතක්ඛාවචරෝ තරකයෙන් වැසගත නොහැකි ධර්මයක්. පණ්ඩිත වේදනියෝ ඥානවන්තයන් විසින් පමණක් ආબોධ කළ යුතු දෙයක්. ඉදම්පිකෝ තානං දුද්දසං යදිදං සබ්බ සංඛාර නිරෝධෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍ය පමණක් නොවේ. මේ නිර්වාණ ධාතුව පවා බොහෝම ගැඹීරයි. ආලේ රාමා කෝපනායම් පජා මේ ලෝක සත්‍යය තෘෂ්ණා ආලයෙන් ඇලීගෙන වාසය කරනවා. ආලේ රත ආලේ සම්මුදිත මේ තෘෂ්ණාවේ ඇලීගෙන තෘෂ්ණාවෙන් මුසපත් වේගෙන සිටිනවා මේ ලෝක සත්‍යය. ආලේ රාමාය කෝ පනාය පජාය ආලේ රතාය ආලේ සම්මුදිතාය දුද්දසං ඉදං ථානං යදිදං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ මේ තෘෂ්ණා ආලයෙහි ඇලීගෙන තෘෂ්ණා ආලයෙහි බැසගෙන තෘෂ්ණා ආලයෙහි මුසපත්තිගෙන සිටින මේ සත්ත්ව ප්‍රජා විසින් ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද කියන මේ හේතුඵල ධර්මයේ ආબોධ කර ගැනීම බොහෝම දුෂ්කරයි. ඊටත් වඩා දුෂ්කරයි නිර්වාණ ධාතුව දැක ගැනීම කියන එකයි ගාම්භීරත්වයේ මෙනෙහි කිරීමේදී වැටහුණේ. මම යම් හේකින් ලොවට දහම් දේශනවා නම් මට වෙහසක් පමණයි. ඒක ආબોධ කර ගැනීම තාම දුෂ්කරයි කියලා මන්දෝත්සාහී භාවයක් ඒ ආකාරයක් හිතේ පහළ වුණා. ඒක ධර්මතාවක්. මොකද ලෝතුරා බුදු වෙලා මේ සති 8ක් කෙරෙන තුරු ලෝකයේ දෙස බැලුවේ නැහැ.
ලෝකයේ දෙස බැලුවේ නැහැ. ධර්මයේ දෙසම බලාගෙනයි උන්වහන්සේ නිවන් සැප වින්දේ. සතිය 7ක්ම නිවන් සැපම වින්දා. 8 වෙනි සතියේදී ධර්මයේ ගැඹීරත්වයේ සම්මර්ෂණය කළා. ඒ මොහොතේදී තථාගතයන් වහන්සේගේ සිත බලා සිටි අරිහන්ත බ්‍රහ්ම රාජයෙක් වන සාම්පති වහාම සැනිකින් ආවා. වැඳ නමස්කාර කොට කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝක දෙස බලන්න මැනවි. මේ මගධ රාජධානියේ පහළ වුණ සාතුරුවරු 6 දිනි. ඒ ඇත්තන්ගේ ධර්මය කෙලෙස් සහිත ධර්මයක්. කිලුරු ධර්මයක්, මිත්‍යා ධර්මයක්. සසරින් ඈතර වෙන ධර්මයක් නොවේ. ස්වාමීනි ඔබ වහන්සේ විශාල පර්වතයක් මුදුනට නැංගා වගේ විශාල උස ප්‍රාසාදයට නැංගා වගේ ප්‍රඥා ප්‍රාසාදයේ මුදුනටපත් වුණා. ස්වාමීනි ලොව දෙස නුවණින් බලා වදාරණසේකවා ධර්මීය ආબોධ කරගන්නෝ ඉන්නවා ස්වාමීනි. ධර්මයේ නැසොත් ඒතෝ ආબોධයෙන් පිරිනනවා ස්වාමීනි. අනුකම්පා කොට දාම් දෙසුන මැනව කියලා. උත්තේහි වීර විජිත සංගාම සත්‍යවාහ අනන විචර ලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්ති. මේකයි අන්තිම ගාථාව ආරාධනාවේ. ස්වාමීනි නැගී සිටින මැනව විජිත සංගාම මාර සංග්‍රාමයෙන් ජයගත් උත්තමයන් වහන්සේ සත්‍යවාහ ශාස්ත්‍ර වාක්‍යයන් වහන්සේ අනන සියලු නයන් නිදහසෝ තථාගතයන් වහන්සේ විචර ලෝකේ මේ ලොව නුවණින් හැසිරී බලා වදාරණසේක්වා. දේසසු භගවා ධම්මං භාගතුන් වහන්සේ ධර්මයේ දේශනසේක්වා. අඤ්ඤාතාරෝ භවිස්සන්ති ස්වාමීනි ධර්මය ආબોධ කරගන්නවා සිටිනවා කියන එක ආරාධනා කළා. ඒලාවේදී සරුවක්ඥන් වහන්සේ බුදු ඇස විහිදෙව්වා. ඒකට තාත්පරයක් ගත වුණේ නැහැ. බුදු ඇස විහිදෙව්වා තුන් ලෝක ධාතුවට. බුදු ඇස විහිදීමේදී තථාගතයන් වහන්සේට පෙනී ගියා ලෝකේ සත්‍යෝ කොට්ටාස 4ක්. උද්ගති තඥ, විපංචි තඥ, නෙය්‍ය පදපරම කියලා. උද්ගති තඥ කියන්නේ දහම් පදයක් මාත්‍රිකා කළ කෙනෙහිම මාර්ගඵල ලබන්නෝ ඉන්නවා. උද්ගති තඥ. විපංචි තඥ කියන්නේ දහම් පදයක් මාත්‍රිකා කොට විස්තර කරද්දී මගඵල නිවන් ලබන්නෝ ඉන්නවා. විපංචි තඥ. නෙය්‍ය ධර්ම ශ්‍රවණේ කරලා සීලාදී ගුණ පුරමින් සමථ උපාසනා වඩමින් ජීවිත කාලය තුල කොතැනකදී හරි මාර්ගඵල නිවන් ලබන්නෝ ඉන්නවා. එයාට නෙය්‍ය පුජ්‍යලියෝ. පදපරම කොතෙක් බණ ඇසුවත් කොතෙක් සීලාදී ගුණ පිරුවත් ඒ ජීවිතයේ අධිගම නොලබන්නොත් ඉන්නවා. පදපරම. නිදසුණක් වශයෙන් පෙනී ගියා නෙළුම් විලක මානෙල් විලක සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙනවා වතුරෙන් උඩට මතුවලා මෝරලා උදේ ඉර පායන කොටම පෙපෙනවා. ඒ වගේ තමයි උද්ගති තඥ. සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙනවා දී මට්ටමේ. මේවා දවස් දෙකක් තුනක් ඉර රස හැටියෙමින් මෝරලා පෙපෙනවා. ඒ වගේ තමයි විපංචි තඥ. තවත් සමහර නෙළුම් මානෙල් කැකුළු තියෙනවා වතුර යට වැඩමින්. ඒවා දින ගණනකින් සති ගණනකින් හරි උඩට මතුවලා සූර්ය තාපයෙන් මෝරලා යම් දවසක පිපෙනවා. ඒ වගේ තමයි නෙය්‍ය. තව සමහර නෙළුම් මානෙල් කැකුළු තියෙනවා ගේ යටම හැදිලා දී යටම සතුන්ගෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් ස්වභාවික වශයෙන් මේක විනාශයට යනවා. ඒ මල නැත ඒ ජීවිතේ නැත්තම් ඒ පඳුරේ ආය හැදෙන්නේ නැහැ. ඒ පදපරම මේ කොට්ටාස 4 සියල්ල තථාගතයන් වහන්සේගේ බුදු වෙසින් දැක ප්‍රතිඥාවක් දුන්නා. අපාරුතාතේ සං අමතස්ස ద్వාරා
යේසෝතවන්තු පමුංචන්තු සද්ධං විහිංස සංඤී පගුණං භාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේ බ්‍රහ්ම රාජේනි මට වෙහසක් වෙයි කියලා ධර්මයේ නොදෙසන් හිතුවේ. නමුත් මම දැන් ලෝක සත්‍ය වෙත අමෘත ద్వාර සියල්ල විවෘත කළා. ප්‍රඥාව නැමැති දසවන් ඇත්තෝ සද්ධා මුදා හරිත්වා විවෘත කෙරෙත්වා ධර්මයේ ශ්‍රවණී කෙරෙත්වා ධර්මයේ දේශනා කරන්නෙමි කියලා සාම්ප්‍රති බ්‍රහ්ම රාජයාට දේශනා කළා. ඒ දේශනේ අනුව තමයි ධම්සක් පැතුම් දේශනාවේ පටන් පරිනිර්වාණ මංචකේ දක්වා ප්‍රමාණ කළ නොහැකි තරම් ධර්ම දේශනා පවත්වලා සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමාම නිවන් පුර පමුණවා වදාළි. මේ සරුවඥන් වහන්සේගේ දේශනාව තුළ මේ මාතෘකාව හැඳින්වෙනවා මහා පුරුෂ විතරකාට අතරේ පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සේ ප්‍රඥාවන්තයාටයි මේ ධර්මය ආબોධ වෙන්නේ. ප්‍රඥා නොයඩු අයට මේක ආબોධ වන්නේ නැහැ. ස්වාක්ඛාතාදී දහම් ගුණ පාඨයේ අන්තිම ගුණ පදයෙන් කියවෙනවා මේක තවත්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ඥානවන්තයන් විසින් පච්චත්තං ප්‍රත්‍යාත්ම වේවත් තම තමාගේ సంతානෙ තුල තම තමාගේ නැනපමණින් වේදිතබ්බෝ ආબોධ කටයුතුයි. නුවණ දිනු කළා වූ නැනවතුන් විසින් තම තමාගේ නැනපමණින් මේ ධර්මය ආબોධ කළ යුතුයි. ඒකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන්නේ. එන්නේ මේ ප්‍රඥාව හේවත් නුවණ අපේ సంతානිය තුල කොහොමද පහළ කරගන්නේ? නූපන්න ප්‍රඥාව උපදවා ගන්නේ කොහොමද? උපන්න ප්‍රඥාව වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක අනුවයි දැන් මේ මාතෘකා විවරණය වෙන්නේ. පින්නතුනි, රාත්‍රී මැදියම් කාලයෙහි ආත්පස ජේතවනාරාමේ බබළුවාගෙන දෙවි දේවතාවුන් බණ අහන්නේ. එක් දිනක එවැනි පැමිණි දේවතා පිරිසක් අතුරේ එක්තරා දිය පුත්‍රයෙක් ප්‍රශ්න ගාථාවක් ඇසුවා. අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා තං තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජිතේ ජටං කියලා. ස්වාමීනි, ගෞතමයන් වහන්සේ මේ ලෝක සත්‍යයේ අභ්‍යන්තරයේ තෘෂ්ණා ජටාවෙහිවත් තෘෂ්ණා අවුලක් පවතිනවා. ලෝක සත්‍යයේ බාහිර පරිසරයෙහි මේ තෘෂ්ණා ජටාව තෘෂ්ණා අවුල පවතිනවා. ස්වාමීනි, මේ ලෝක සත්‍යය මේ තෘෂ්ණා ජටාවෙන් තෘෂ්ණා අවුලින් ජටලිලා වැටිලා වෙලිලා පැටලිලා ඉන්නවා. ස්වාමීනි, මා ප්‍රශ්න කරන්නේ මේ කියන තෘෂ්ණා ජටාව තෘෂ්ණා අවුල ලිහන්නේ කවුද? කොහොමද ලිහන්නේ කියන එකයි. ඒකට සරුවක්ඥන් වහන්සේ දුන්න පිළිතුර සීලේ ප්‍රතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආසාපි නිපකෝ භික්ඛුසෝ ඉමං විජිතේ ජටං. උපතින්ම නැනවත් මිනිස්සෙක් සිව් පිරිසුදු සීලයක පිහිටා සිටගෙන වීරියත් ස්මෘතියත් ප්‍රඥාවත් පෙරට කොටගෙන සමත භාවනා විපස්සනා භාවනා වැඩි යුතුයි. එසේ වඩන්නේ නම් ඒ යෝගාවචරයා 108 වදාරොන් තෘෂ්ණා ජටාව සිඳින්නේ යේ කියන එකයි මේ ගාථාවෙන් දේශනා කෙලේ. මෙන්න මේ දේශනාව තුලින් අපට පැහැදිලි කරගන්න පුළුවන් අපේ సంతානයේ නූපන්න ප්‍රඥාව උපදවන්නේ කොහොමද? උපන්න ප්‍රඥාව වඩන්නේ කොහොමද කියන එක තේරුම් කරගන්න පුළුවන්. මෙතන සංජෙන් වෙනවා සීලේ පතිත්තා නරෝ සපඤ්ඤෝ කියන වචනය. සපඤ්ඤෝ කියන්නේ උපතින්ම නැනවත් මිනිසයාට නමක්. මිනිසයාගේ උත්පත්ති ක්‍රම තියෙනවා තුනක්. ත්‍රි හේතුක උත්පත්තිය, ද්වි හේතුක උත්පත්තිය, අ හේතුක උත්පත්තිය කියලා. අ හේතුක උත්පත්තිය පළමුවෙන් තෝරා ගැනීම
අහේතුක උත්පත්තිය කියන්නේ අන්ධ ගොළු බිහිරි උම්මත්තක මන්ද බුද්ධික වැනි උපතින්ම අභාව්‍ය පුද්ගලයෝ. ඒ ඇත්තන් බිදක්වත් නුවණ පහල කරගන්න බෑ. ඒ ඇත්තෝ අවාසනාවන්තයි. හේතුව ඒ ඇත්තෝ මේ මනුෂ්‍ය ලෝක උපන්නට මනුෂ්‍ය ලෝක උපදින්න හේතුව කුසලයේ සිද්ධ කරගෙන තියෙන්නේ ද්වි හේතුක ඕමක කුසලයක් ඇටියටයි. ද්වි හේතුක ඕමක කුසලයකින් තමයි අහේතුක උත්පත්තිය ලැබුණේ. අහේතුක කුසල කියලා කුසල් පැත්තේ නෑ. ද්වි හේතුක ඕමක කුසලයක්. ද්වි හේතුක ඕමක කුසලයේ කියන්නේ ධනක් දෙතත් සීලයක් රැකෙතත් භාවනාවක් කරතත් කවරෝ පින්කමක් කරතත් එතෙන්දී ඒ ඇත්තන් හිතේ නුවණ පහළ වුණේ නැහැ. අනිවිහිත වෙලා වටපිට බල නොසලකෙල්ලෙන් ඒ කටයුතු යෙදුණා. එකමනක් නෙමෙයි. ඒ කුසලයේ කරන්න මුලිනුයි අගිනුයි දෙකේදීම ඕගේ සිතේ ලෝභ සිත්, දෝෂ සිත්, මෝහ සිත් පහළ වුණා. එතකොට මේ කුසල් සිතේ දුබල කුසල් සිතක් වුණා. ඒකට කියනවා ද්වි හේතුක ඕමක කියලා. යම් හේකෙන් මනලෝ උපදිනවා නම් ඒ කුසලයෙන් ඒකට කියන අහේතුක ප්‍රතිසන්දිය හේතු උත්පත්තිය කියලා. ඒ ඇත්තන්ගේ ජීවිතයෙන් උසස් ගුණයක් පුරා ගන්න නුවණ මදි. නුවණක් පහළ වෙන්නේ නැහැ. අනිත් පැත්තෝ තමයි ද්වි හේතුක. ද්වි හේතුක ජීවේ සමාධි විතේ දාන සීල භාවනාදී කුසල් කිරීමේදී නුවණ පහළ වෙනවා. ඒ කුසල ක්‍රියාවේදී නුවණ පහළ වෙන්න පුළුවන්. පහළ වුණා සමාතේක මුලින් අගින් හිත අපරිසුදු වෙන්න පුළුවන්. මුලින් අගින් අපරිසුදු වුණා නම් මැද සිට ඥාන සංප්‍රයුක්ත කුසලයක් වුණත් ඒක ද්වි හේතුක කුසලය හා සමාන වෙනවා. ඒකට කියනවා ත්‍රි හේතුක ඕමක කුසලය කියලා. ඒකෙනොත් උපදින කෙනෙක් උපදින්නේ ද්වි හේතුකයි. තව සමහර කෙනෙක් ඉන්නවා කොහොමවත් නුවණ පහළ කරගන්න බෑ. හැබැයි පින්කම කරන මුල මැද අග කියන තුන් ස්ථානයේම කිලුටුනේ නැහැ. කිලුටුනේ නැතත් නුවණ පහළ වුණේ නැති නිසා ද්වි හේතුක උත්කෘෂ්ටයි කියනවා. එතකොට ත්‍රි හේතුක ඕමක ද්වි හේතුක උත්කෘෂ්ට දෙන්න ඒ කුසල් දෙකෙන් යමෙක් උපන්නා නම් ඒ දෙකෙන් එකකින් ඒ තැනැත්තාට කියන ද්වි හේතුක ප්‍රතිසන්දිකයා ද්වි හේතුක උත්පත්තිකයා කියලා. ඒ ඇත්තට ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න බෑ. සාමාන්‍යයෙන් බාහිර විද්‍යාවන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ශාරීරික අඩුපාඩුකම් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම සැප සම්පත් ඇතුව ඉන්නත් පුළුවන්. නමුත් ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න යාට බෑ. ඒ අතරින් ද්වි හේතුක උත්පත්තිය. එසේ නැතුව දාන සීල භාවනාදී කුසලයක් කරන වෙලාවේ මුලිනුත් මැදිනුත් අගිනුත් කියන අවස්ථා තුනේම ඥාන සංප්‍රයුක්ත වුණා. මුලින් අගින් කිසිසේත් ලෝභාදී උපක්ලේශයෙන් කිලුටුනේ නැහැ. එසේනම් මේ මැද සිට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිතක්. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිතකින් මනෝලව පහළ වුණා නම් අන්නේ ඇත්තගේ ප්‍රතිසන්දිය දෙකින ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය වගේම ඒකට කියන ඥාති ප්‍රඥාව කියලා. ඥාති ප්‍රඥාව උපතින්ම ලැබුණු නුවණ. ඒ විපාකීතේ ප්‍රතිසන්දි විපාකීතේ භවංග විපාකීතේ තියෙනවා අලෝභ අදෝෂ අමෝහ කියන කුසල මූල තුනම. ඒ නිසා ඔහුගේ සිත බොහොම බලගතුයි. ඔහුගේ ප්‍රතිසන්දියේ එවාගෙම ප්‍රවෘත්ති කාලයේ මේ භවංගයේ තෙල බොහොම බලගතුයි. ඒ බලගතුකම නිසා ඕට ගැඹුරු ධර්මයන් ආબોධ කරගන්න ස්වභාවයෙන් පුළුවනි. අන්නේ තැනත්තාට කියන සපඤ්ඤෝ නරෝ කියලා. සපඤ්ඤෝ නරෝ නනවත් මිනිසයා. දැන් අපේ මේ ශිල්පිරිස ගැන අපි හිතන්නට ඕනේ. මේ ශිල්පිරිස මේවා උසස් ශීලයක් සමාදන්ව රකින්න හිත නැමුනේ ඇයි? ගැඹුරු ධර්මයන් ගැන සොයන්න හිත නැමුනේ ඇයි? භාවනා කරන්න හිත නැමුනේ ඇයි? තමන්ගේ හිත ස්වභාවයෙන්ම ප්‍රතිසන්දිසිත භවංගසිත නනවසිතක් නිසායි. ඒක අපි ආත්ම විශ්වාසයෙන් පිළිගන්නට ඕනේ. එසේ නැත්නම් අද වාගේ උපෝසත දවසක දිනක් දාමක් කරගන්න හිතන්නේ නැතුව නිකරණේ කාලෙක වෙන කොටෙක් ජනතාව ඉන්නවද? ඒ ඇත්තන්නේ පින මඳ නිසායි, නුවණ මඳ නිසායි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොලබන්නේ. හැබැයි ඔය අතර ඉන්නවා ඇති ඥාන සංප්‍රයුක්ත උත්පත්ති ඇතියත්ෝ ඉන්නවා පිනක් දාමන් නොකර. ඒක තින් සංසාර දෝෂේ ක්ලේශයන් උස්සන්න බව.
ඒ ගැන අපි අනුකම්පා කරන්න ඕනේ අපේ සසර වසන තුරු. ඒකතු උත්පත්තියක් ලැබෙන්නත් ලැබුණු ත්‍රි හේතුක ප්‍රඥාවෙන් ධ්‍යාන විපස්සනා මාර්ගඵල දක්වා දියුණු වෙන්නත් වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවාගෙන තියෙන්නට ඕනේ. ඊළඟට ප්‍රසලකා බලමු මේ සපඤ්ඤෝ නරෝ නනවත් මිනිසෙක කොහොමද ප්‍රඥාව වඩන්නේ? පළමුවෙන් සීලේ ප්‍රතිත්ථාය සීලයක පිහිටන්න ඕනේ. සීලයක පිහිටන්න ඕනේ. සීලය නම් ගෘහස්ත සීලය, ප්‍රෝජිත සීලය, නැත්නම් අගාරික සීලය, අනගාරික සීල ආදී වශයෙන් ප්‍රභේද තියෙනවා. දැන් මේ සමාදන්ව සිටින්නේ ගෘහස්ත සීලයක්, අදි සීලයක්. දස සීලය, අෂ්ටාංග කෝසත සීලය. මේ සීලය රැකෙන්න ඕනේ අංග 8කින්. අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්මාස, බුජිස්ස, විඤ්ඤුප්පසත්, අපරාමර්ථ, සමාධි සංවත්තනිය කියන 8 ආකාරයෙන් මේක පිරෙන්නට ඕනේ. මුලින් අගින් නොකඩා රැකීම අකණ්ඩ සීලයයි. නැණින් සීලයක් බිඳ නොගැනීම අච්චිද්‍ර සීලයයි. පේලිය සිකපද බිඳ නොගැනීම අසබල සීලයයි. තනින් තනි සිකපද කඩා නොගැනීම අකල්මාස සීලයයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදියක් බලාපොරොත්තු නොවි නිස්සාරණ ප්‍රාර්ථනාවෙන් සමාදන්ව රැකීම බුද්ධිස්ස සීලයයි. එසේ රක්නා සීලය බුද්ධ අදුතුමන්ගේ ගෞරවයට ප්‍රාර්ථන බැවින් ඒක විඤ්ඤුප්පසත් සීලයයි. එවැගේම දිව්‍ය මානුෂාදී භව සම්පත් නොපතා රක්නා සීලය අපරාමර්ථ සීලයයි. එසේ රක්නා සීලයෙන් සිව්රියව්වේ හිත සමාධි වෙන බැවින් ඒක සමාධි සංවත්තනික සීලයයි. ඔය සීලය උදේට ආරක්ෂා කරනකොට ඒකට තවත් උපකාර පිණිස ඉන්ද්‍රිය සංවරය පවත්වා ගන්නවා. ජීවත් වීම දැහැමින් පවත්වා ගන්නවා. තමන් පරිහරණය කරන සිව්පසයේ විපස්සනා නුවණින් පරිහරණය කරනවා. ප්‍රත්‍යක්ෂා නුවණින්. එසේනම් සීලය පිරිසුදුයි. පිරිසුදු සීලයක් අවශ්‍යයි සිත දියුණු කරන්න ප්‍රඥාව වඩන්න. ඊළඟට සමාධි ප්‍රඥා දෙකම අත්‍යල් බැඳගෙන වඩන්නට ඕනේ. චිත්තම් පඤ්ඤංච භාවය. මේ දෙකට මුලින් ඕනේ කරන ධර්මතා තුනක්. ඒක තමයි ආතාපි නිපකෝ කියන පද දෙකකින් කියුනේ. ආතාපි කිව්වේ කුසල වීරිය. කුසල වීරිය. නිපකෝ කිව්වේ සතියයි ඥානයයි දෙක. එතකොට ප්‍රඥාව වෙතන ප්‍රධානයි. ප්‍රඥාව වෙතන සතිය අනිවාර්යෙන් යෙදෙනවා. සතිය අනිවාර්යයෙන් යෙදෙන ප්‍රඥාව වෙතන. නිසා සතියයි ඥානයයි දෙකයි වීරියයි කියන තුන අවදි කරගන්නවා. ඒ අවදි කරගෙන සමත භාවනා තුළින් උපචාර සමාධි, අර්පණා සමාධි දක්වා සමාධිය වඩනවා. ඊළඟට විපස්සනාවට හැරෙනවා. විපස්සනාවේ තමයි ප්‍රඥාව තියුණු ලෙස වැඩෙන්නේ. ඒකයි පඤ්ඤං කියලා මෙතන දේශනා කෙලි. දැන් එතකොට මේ විපස්සනාවේවත් සත්‍ය අවබෝධ කරගන්නා නුවණ වඩන්නේ කෙසේද කියන එකයි ඊළඟට අපේ විවරණය. අත්තිබික්කවේ කුසල ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා කන්න සුඛ සප්පටිගා භාගා ධම්මා තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ධම්මේචේ සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා ධම්මේචේ සම්බොජ්ජංගස්ස භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය සංවත්තති. මේ දැක්ුනේ නුවණ වඩන වැදගත් මාර්ගයක්. අත්තිබික්කවේ කුසල ධම්මා. කුසල ධර්ම අකුසල ධර්ම කියලා ධර්මතා තියෙනවා. සාවජ්ජාන වජ්ජා ධම්මා. ඒ වගේම වැරදි සහිත නිවැරදි සහිත ධර්ම තියෙනවා. ඒ වගේම කන්න සුඛ සප්පටිභාගා ධම්මා. කන්න කියන්නේ කළු පාට, සුඛ කියන්නේ සුදු පාට. එන්නේ කළු පාට ධර්ම කියන්නේ අකුසල. සුඛ ධර්ම කියන්නේ සුදු පාට ධර්ම කියන්නේ කුසල. මේවා තියෙනවා. සප්පටිභාගා ධම්මා එකකට එකක් විරුද්ධ ධර්ම තියෙනවා. කුසලයට අකුසලයේ විරුද්ධයි, අකුසලයට කුසලයේ විරුද්ධයි. තත් මේ ධර්මතාවන් ගැන යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ නුවණින් මෙනෙහි කිරීම බහුල කරනවා නම් නුවණින් මෙනෙහි කිරීම බහුල කරනවා නම් අයමාහාරෝ මේක ආහාරයක්. කුමකටද? අනුප්පන්නස්ස වා ධම්මේචේ සම්බොජ්ජංගස් උපාදාය.
හිතේ නූපන්නා වූ ධර්මයේ නමින් හැඳින්වෙන ප්‍රඥාව උපදවන්නටත් උපන්නා වූ ධර්මයේ හේවත් ප්‍රඥාව වඩන්නටත් බහුල වශයෙන් වඩන්නටත් භාවනාවෙන් නිමවීම දක්වා වඩන්නටත් ආහාරයක් වෙනවා. එතකොට මෙතන කියවනේ යෝනිසෝ මනසිකාරයයි වඩන්න. යෝනිසෝ මනසිකාරයේ කුමක් අරමුණු කරගෙනද වඩන්නේ? කුසල කුසල සාවාජ්‍යන වජ්‍ය හේතේවිතාවිය අසේවිතාවිය ආදී වශයෙන් කියන මේ ධර්මයන් ගැනයි. මේවා ගැන නැවත යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා නම් අන්නෙතෙන්දී නුවණ පහළ වෙනවා, පහළ වූ නුවණ වැඩෙනවා. ඒ ගැන මේ බොජ්ජංග දේශනාවේ තවත් විවරණයක් තියෙනවා වැදගත්. අපිට සත්‍ය ධම්මා ධම්මේචේ සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තಂತಿ. ධර්මතා හතක් තියෙනවා මේ ධර්මයේ හේවත් ප්‍රඥා වැඩෙන්න හේතු වෙන. ඒ මොනවා ධර්මතා හත? පරිපුච්ඡකතා, වත්තු විසදේ කිරියතා, ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා, දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා, පඤ්ඤවන්ත පුද්ගල සේවනතා, ගම්භීර ඥානචර්යා පච්චවේක්කනතා, තදදිමුත්තතා. මෙන්න මේ ධර්ම හතයි. නැවත වරක් පරිපුච්ඡකතා. පරිපුච්ඡකතා කියන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීම, ප්‍රශ්න කොට අර්ථ හදාරා ගැනීම. වත්තු විසදේ කිරියතා, අභ්‍යන්තර බාහිර පිරිසුදු බව ඇති කර ගැනීම. ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්මතා පහ, ඉන්ද්‍රිය ධර්මතා පහ සමසමව තබා ගැනීම. දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා, නුවණ නැති පුද්ගලයන්ගේ ඇසුරෙන් වැළකීම. පඤ්ඤවන්ත පුද්ගල සේවනතා, නැනවත් අය ආශ්‍රය කිරීම. ගම්භීර ඥානචර්යා පච්චවේක්කනතා, යමුරු ධර්ම දේශනාවන් මෙනෙහි කිරීම. සදදිමුත්තතා, නුවණ වඩන අදිෂ්ඨානයෙන් දවස ගත කිරීම. දැන් මේ ධර්මතා හත යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්නට ඕනේ. පරිපුච්ඡකතා කියන්නේ ධර්ම විනය පිළිබඳව ධර්ම ශ්‍රවණය, ධර්මයේ සාකච්ඡා කිරීම, ධර්මයේ කටපාඩම් කිරීම, ධර්මයේ අර්ථ මෙනෙහි කිරීම, ඒවා දරාගෙන සිටීම, ඒවා අන්නයට දේශනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම ආදී තුලින් හිතේ දියුණු කර ගන්නා වූ බහසෘත භාවයට කියනවා පරිපුච්ඡකතා කියලා. කෙටියෙන් මෙතන කියන්නේ අර්ථ ආස්වා ගැනීම කියන එකයි. ධර්මීය අර්ථය හදාරා ගැනීම කියන එකයි. මේ ක්‍රම වලින් හදාරන්නට වේදවා. දරෝපවාසෝ උද්දේශෝ උද්දිත්ත පරිපුච්ඡන කාලේන ධම්මසවන පංච ධම්මෝපනිස්සායේ මෝහ ධාතු පහියති කියලා තව අට කතා ගාථාවක් කියනවා. ගලෝපවාසෝ ගුරුවරයෙක් ඇසුරු කිරීම, ගරු කටයුත්තේ ඇසුරු කිරීම. ඒ වගේම ධම්මසවනම් බණ ඇසීම, උද්දේශෝ කටපාඩම් කිරීම. උද්දිත පරිපූර්ණ කටපාඩම් කර ධර්මයේ අර්ථය අසා ගැනීම. ඒ වගේම කාලෙන ධම්මසවනම් සුදුසු වේලාවේ බණ ඇසීම. ථානාථාන විචයන් ඒ කාරණා පිළිබඳව හේතු කාරණු විමසා දැන ගැනීම කියන මෙන්න මේ කාරණා පහ නිසා මෝහය දුර වෙනවා, ප්‍රඥා වැඩෙනවා. එතකොට ඒ කිවීමේ පළවෙනි කාරණේ සඳහායි පරිපූර්ණකතා. ධර්මයේ අහන්න නම් ගරු කටයුත්තේ ඇසුරු කරන්නට ඕනේ. ගරු කටයුත්තේ කියන්නේ ධර්මදර, විනයදර, ප්‍රතිපත්තිදර උතුමේ ඇසුරු කරන්නට ඕනේ. ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව නිවැරදිව ආબોධයක් ඇති උතුමේ ඇසුරු කරන්නට ඕනේ. එවාගෙම උද්දේශෝ ධර්මයේ කටපාඩම් කරන්නට ඕනේ. සූත්‍ර, විනය, අභිධර්ම කටපාඩම් කරන්නට ඕනේ. උද්දිත පරිපොච්චන කටපාඩම් කරන මේ ධර්මයේ අර්ථය අහගන්නට ඕනේ. කාලෙන ධම්මසවන නැවත නැවත ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනේ. ථානාථාන විනිශ්චයන් මේ දේ මෙහෙම වෙන්න ඕනේ, මේ දේ මෙහෙම වෙන්න ඕනේ කියලා ධර්මයට අනුව විනිශ්චය තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. මෙන්න මේක බොහොම වැදගත් කාරණයක් අපට. ඒ කියන්නේ නුවණ පහළ කර ගන්නට නම් ධර්මයේ පිළිබඳව නිසකව ආબોධයක් ඇති කර ගන්නටම ඕනේ. මේ ධර්මයේ කියන වචනේ කොටස් රාශියකට බෙදෙනවා. මෙතන හඳුන්වන්නේ පර්යාප්ත ධර්මයේ ගැනයි. පර්යාප්ත ධර්මයේ නම් පුහුණු කළ යුතු ධර්මයයි. පර්යාප්ත කියන වචනේ තේරුම පුහුණු කළ යුතු ධර්මයයි.
ඒවා රස වශයෙන් එකයි. එකම විමුක්ත රසයයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ වශයෙන් දෙකයි. පිටක වශයෙන් තුනට බෙදෙනවා විනය සූත්‍ර අභිධර්ම කියලා. සංඝ වශයෙන් පහකට බෙදෙනවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. අංග වශයෙන් 9කට බෙදෙනවා සූත්‍ර, ගෙය්‍ය, වෛයාකරණ, ගාථා, නිත් ආදි වශයෙන්. ස්කන්ධ වශයෙන් මේක 84000කට බෙදෙනවා. මේ ධර්මයේ විශේෂයෙන් විවරණය කරලා තියෙන පිටකත්‍රයේ හැටියට පිටකත්‍රයේ 3 පිටකය. මේ පිටකත්‍රය විනය සූත්‍ර අභිධර්මී කියලා හැඳින්වෙනවා. විනය පිටකයේ තියෙන ග්‍රන්ථ 5ක්. සූත්‍රාන්ත පිටකයේ තියෙන ග්‍රන්ථ 19ක්. අභිධර්ම පිටකයේ තියෙන ග්‍රන්ථ 7ක්. මේවා සරුවක්යන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වූද රහතන් වහන්සේලා විසින් දේශනා කළ ඇතැම් දේශනා තථාගතයන් වහන්සේ අනුමත කළ බැවින්ද බුද්ධ දේශනා හැටියට හැඳින්වෙනවා. ඊළඟට ඒ ධර්මයේ විවරණය කරන පිණිස තථාගතයන් වහන්සේම දේශනා කළ තින ඔක්කාන්තිකා ධම්ම දේශනා කියලා කොටසක්. ඔක්කාන්තිකා ධම්ම දේශනා කියන්නේ අට කතාවයි. සෑම උදෑසනක පින්දපාතේ වැඩලා දන් වළඳලා ධර්ම දේශනාවක් කරනවා බණවර 60ක් තරම්. බණවර 60ක් කියන්නේ අපේ දීඝනිකාය තරම්. එතකොට ඒවා ඔක්කාන්තිකා ධම්ම දේශනා හැටියට ගැනෙනවා. ටිකක් විස්තර කරනවා නම් බණවර 80ක් තරම් උදේ දේශනාව යනවා. ඒක හරියට මජ්ක්‍ධිම නිකාය තරම් වෙනවා. අවශ්‍ය බණවන්න රැස් වෙන පිළිසර තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය බණවර 100ක් තරම් වෙනවා. හරියට අංගුත්තර නිකාය තරම්, සංයුත්ත නිකාය තරම්. ටික විස්තර කළොත් බණවර 120ක් තරම් වෙනවා. ඒක කියනවා අංගුත්තර නිකාය තරම් කියලා. එතකොට මේසා විස්තර දේශනාවන් ගැනෙන්නේ අට කතා හැටියටයි අද. ඒ කාලයකට කියන ඔක්කාන්තිකා ධම්ම දේශනා. ඒ ඔක්කාන්තිකා ධම්ම දේශනාවත් අට කතාවත් සංගායන තුනේදීම සංගායනාවට ඉදිරිපත් වූ ධර්ම දේශනාවක්. නිදු මහ රහතන් වහන්සේගෙන් ලක්දිවට පමුණුවලා දේශනා පාලි භාෂාවෙන්ොත් අට කතාව සිංහල භාෂාවෙන්ොත් සිංහල රටේ භික්ෂුන් වහන්සේලාට උගන්වුවා. ඒ අතරේ බුද්ධාර්ථ 900 දී පමණ බුද්ධ ගයාවේ රේවත මහා ස්වාමීන් වහන්සේගේ නියමයෙන් බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ සහිත අර්ථ කථාචාර්යයන් වහන්සේලා 7 නමක් ලංකාවට වැඩම කරවලා මහා විහාරයේ ඇසුරු කරමින් සිංහල භාෂාවත් ඉගෙනගෙන එවාගෙම සංඝ රත්නයේ සතුටු කරවාගෙන විසුද්ධි මාර්ගයත් දීලා තමන්ගේ දක්ෂතා ඔප්පු කළා හෙලාතුවා පාලි භාෂාවට පරිවර්තනය කළා. මේකේ රහතන් වහන්සේලාගේවත් එම නැත්නම් බුද්ධඝෝසාචාර්යයන් වහන්සේගේවත් නිර්මාණයක් නොවේ. මේක සරුවක්ඥන් වහන්සේගේම දේශනාව සිංහල භාෂෙන් අවුරුදු 664ක් තරම් කලක් භාවිතා වූ නමුත් ඊට පසු ඒකම පාලි භාෂාවට නැගුණු දේශනාවක් තමයි අට කතා. මේක බාරකල් නොකළ යුතු දේශනාවක්. ඒ නිසා මෙන්න මේ දේශනා පාළිය ත්‍රිපිටකයත් අට කතාවත් මේවා මනමින් ඉගෙන ගන්නවා නම් එයින් සමාගයේ సంతානෙහි නූපන්නා වූ ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. මේකට තමයි පරිපුච්ඡකතා කියන්නේ. වත්තු විසද කිරියතා කියන්නේ තමන්ගේ ශරීරය පිරිසුදුව තබා ගැනීම සහ බාහිර පරිසරය පිරිසුදුව තබා ගැනීම. නිදසුනක් වශයෙන් කියනවා පහනක් දැල්වන කෙනෙක්. මේ පහන දැල්වීමේදී පහන් කැටිල්ලත් අපිරිසුදු නම්, පහන් වැටියත් අපිරිසුදු නම්, පහන් තෙලත් අපිරිසුදු නම් පහනේ දැල්ල පිරිසුදු නැහැ. ඒ වාගේ තමන්ගේ කයත්, තමන්ගේ පරිහරණය කරන දේත් වටපිටාවත් අපිරිසුදු නම් නුවණ පිරිසුදුව දියුණු වෙන්නේ නැහැ. පහන් කැටිල්ල පිරිසුදු නම්, පහන් තෙලත් පිරිසුදු නම්, පහන් කිරියත් පහන් වැටියත් පිරිසුදු නම් දල්වන පහන් සිලුව බොහෝම ප්‍රසන්නයි. පැහැදිලි ආලෝකයක් දිස් වෙනවා. ඒ වගේ තමයි තමන්ගේ කය පිරිසුදුව තබා ගන්නවා, තමන් පරිහරණය කරන දේ පිරිසුදුව තබා ගන්නවා, තමන්ගේ වටපිටා පිරිසුදුව තබා ගන්නවා. ඒ මෙතනත්තාගේ නුවණ
බොහෝම පිරිසිදුව වැඩෙන බැවින් ඒකට කියනවා වත්ත විසද කෙරියතා ඒක අවශ්‍යයි නුවණ වැඩෙන්නේ. තුන්වෙනි කාරණය ඉන්ද්‍රිය සමස්ත ප්‍රතිපාදනතා. ඒ කියන්නේ තමන්ගේ సంతානයේ වඩන්න තියෙනවා ඉන්ද්‍රිය ධර්ම පහක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. මේ පස් දෙනාගෙන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකක්, වීරිය සමාධියයි දෙකක් සමසමව තියෙන්නට ඕනේ. සතියේවත් සති ඉන්ද්‍රිය සියල්ලට වඩා ඉහළින් තියෙන්නට ඕනේ. සතියෙන් තමයි මේ හතර දෙනා සමසමව තබා ගන්න හැකි වෙන්නේ. මේ හතර දෙනා සමව තබා ගැනීම පිණිසයි බෞද්ධයෙකුට දිනචර්යාවක් අවශ්‍ය වෙන්නේ. වේලාවට අවදි වෙනවා, වේලාවට පිරිසුදු වෙනවා, වේලාවට සිල් පිළිපදිනවා, වේලාවට බුදුන් වඳිනවා, වේලාවට මෙත් වඩනවා, වේලාවට භාවනා කරනවා, වේලාවට තමන්ගේ ආගමානුකූලව කටයුතු කරන බෞද්ධ භික්ෂුන් වහන්සේ නම් අරුණෝදයට කලින් අවදි වී රාත්‍රී මැදියම දක්වාම අකන්න දිනචර්යාවක් පවත්වනවා. එසේ පැවැත්වීමෙන් උන්වහන්සේගේ సంతානයෙහි මේකේ ඉන්ද්‍රිය ධර්මයන් සමසම භාවයට පමුණවා ගන්න පුළුවන් වෙනවා. ශ්‍රද්ධා වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් එimhe පැහැදීමට නුසුදුසු තැන් වලත් පහදිනවා. ප්‍රඥාව අධික වෙලා ශ්‍රද්ධාව අධික වුණා නම් කෛරාටික වෙනවා. වීරිය අධික වෙලා සමාධිය අඩු වුණා නම් උද්ධච්චයට විසිරීමටපත් වෙනවා. වීරිය අඩු වෙලා සමාධිය වැඩි වුණා නම් තීන මිද්දේට බර වෙනවා. මේ හතර දෙනා සමසමව තියා ගැනීමේදී ඉන්ද්‍රිය ධර්ම පහම තම තමාට නියමිත කෘත්‍යයන්හි මනරින් යෙදෙනවා. එතකොට බෝධිපාක් ධර්මයන් වැඩෙන්න නුවණ වැඩෙන්නේ. ඊළඟට තියෙනවා දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ නුවණ අඩු. නුවණ අඩු කියන්නේ මෙතන සඳහන් කරන්නේ බාහිර දැනුම නෙමෙයි. බුද්ධ ධර්මයේ ගැන දන්නේ නැහැ. විනය සූත්‍ර අභිධර්ම ගැන දන්නේ නැහැ. කුසල අකුසල දන්නේ නැහැ. මෙලොව පරලොව දන්නේ නැහැ. එවාගෙම කර්මඵල ගැන ඇදහිල්ලක් දන්නේ නැහැ. ස්කන්ධ දන්නේ නැහැ. ආයතන දන්නේ නැහැ. ධාතු අටලොස දන්නේ නැහැ. ඉන්ද්‍රිය දෙවිස දන්නේ නැහැ. පටිච්චසමුපාදාංග 12 දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දන්නේ මේවා ගැන කිසියම් හැඟීමක් නැහැ. ඒවා ගැන කතා කරන්නේත් නැහැ, කියවන්නේත් නැහැ, අහන්නේත් නැහැ, සාකච්ඡා කරන්නේත් නැහැ, ඕනකමකුත් නැහැ. එවැනි පුද්ගලයන් හැසිරෙන්නේ විකරුණේ හැසිරෙන අවාසනාවන්තයන් හැටියටයි. මොනතරම් බාහිර දැනුම තිබුණත් වැඩක් නැහැ. ඒ ඇත්තන්ගේ ඇසුරෙන් ඈත් වීම අවශ්‍යයි. ඒමක් නිසාද ඒ ඇත්තන්ගේ ඇසුරෙන් හිටියොත් එහෙම තමන්ගේ තියෙන නුවණත් පිරිහෙනවා. ඒ මොකද කතා කරන්නේ නුවණින් කොට දේවල්, අනවශ්‍ය දේවල්, මෙලොවට පරලොවට වැඩක් නැති දේවල්. එනිසා නේද මහා බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා තියෙන්නේ ධීරං පස්සේ සුනේ ධීරං ධීරේන සහ සංවසේ ධීරේනල්ලාපසල්ලා පන්තං කරේ තංච රෝචයේ. ඥානවන්තයෙක් ගැනම අහන්නත් ලැබේවා, ඥානවන්තයෙක් ගැනම දකින්නත් ලැබේවා, ඥානවන්තයෙක් ඇසුරු කරන්න ලැබේවා, ඥානවන්තයෙක් කතා කරන්නත් ලැබේවා, ඥානවන්තයාගේ කතා මට ප්‍රියමනාප වේවා. බාලං නපස්සේන සුනේන ච බාලේන සංවසී බාලේනල්ලාපසල්ලා පංන කරේන ච රෝචයේ. අනුවණේ ගැන අහන්නත් නොවේවා, අනුවණේ ගැන දකින්නත් නොවේවා, අනුවණේ සමඟ ආශ්‍රයයක් නොවේවා, අනුවණේකගේ වචනයක් අහන්න නොවේවා, ඉලන්නන්ගේ වචනයක් මට ප්‍රිය නොවේවා කියලා උන්වහන්සේ පතලා තියෙනවා සසරදී. ඒමක් නිසාද අනයං නයති දුම්මේදෝ අදුරායන් නියුඤ්ජති දුන්නයෝ සය්‍යසෝ හෝති සම්මා බුද්ධෝපකුප්පති විනයං සෝන ජානාති සාදු තස්ස අදස්සනං. අනුවණය ගමන් කරන්නේ නොමඟ, ඇසුරු කරන්නේ යොමු කරන්නේ නොමඟට. එවැගේම අයහපත් පිළිවෙත් ඔහු ගෞරවයෙන් අනුගමනය කරනවා. යහපත් ගුණ ධර්මයේ හෙලා දකිනවා, පිටු දකිනවා. ආවාදයක් අනුශාසනයක් දුන් තැන වහා කිපෙනවා. ධර්මයක් විනයක් ඔහු නොදන්නා බැවින් ඔහුගේ ඇසුරෙන් වැළකී සිටීම මට අවශ්‍යයි කියන එක සතුමක් වශයෙන් ප්‍රාර්ථනා කළා තියෙනවා. නයං නයති මේධාවි අදුරායන් නයුඤ්ජති සුනයෝ සේයසෝ හෝති සම්මා වුත්තෝ නකුප්පති විනයං සෝපජානාති සාදු තේන සමාගම.
ඥානවන්තයා ගමන් කරන්නේ සුමඟ. අසුරු කරන්නේ යොමු කරන්නේ සුමඟට. අයහපත් පාප ධර්මයන් පිටු දකින්නවා අත්හරිනවා යහපත් ගුණ ධර්මයන් අනුගමනය කරනවා. ආවාදයක් අනුශාසනාවක් කළතන දොහොත් මුදුනින් පිළිගන්නවා. එවැන්න ඇසුරු කිරීම මගේ මේ නිවන් ගමනට මහෝපකාරී වෙනවා කියලායි බෝසතුන් වහන්සේගේ ප්‍රාර්ථනාව. එනිසා ඒ විදිහේ නුවණින් තොර පුද්ගලයන්ගේ ඇසුරෙන් වැළකීම ඊළඟට නුවණින් යුක්ත නැනවතුන් ඇසුරු කිරීමත් විශේෂ කාරණයක් වෙනවා පස්වෙනි කාරණේ හැටියට. එතන නැනවතුන් කියලා මෙතන හඳුන්වන්නේ සමාත බාහිර දැනුම අඩු වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ දන්නවා, විනයේ දන්නවා, ප්‍රතිපත්තියේ දන්නවා, කුසල අකුසල දන්නවා, මෙලෝ පරලෝ දන්නවා, කර්ම විපාක දන්නවා, හේතුඵල දන්නවා, නාම රූප ගැන දන්නවා, පංචස්කන්ධය දන්නවා, 12 ආයතන දන්නවා, 18 ධාතු දන්නවා. ඒ වගේම දෙවිස් ඉන්ද්‍රිය දන්නවා, පටිච්චසමුප්පාදේ දන්නවා, ආර්ය සත්‍ය අතර දන්නවා. එවැනි දැන උගත් එවක් ධර්මයේ ගැන අවබෝධයක් ඇති කල්යාණ මිත්‍රයන් අසුරු කිරීම නූපන්න ධර්මයේ තේවත් ප්‍රඥාව උපදින්න හේතු වෙන උපන්න ප්‍රඥාව වැඩි දියුණු වීමට හේතු වෙනවා. ඊළඟට තියෙන්නේ ගම්බීර ඥානචර්යා පච්චවේක්කනතා. හයවෙනි කාරණේ. ගැඹුරු ඥානචර්යාව මෙනෙහි කිරීම. මෙතන ඥානචර්යා කියන එක දෙකක් වෙනවා. එකක් තමයි මහ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත තියෙනවා. කිනිතුන් අහලා ඇති සේනක පඬිතුක ජාතකයේ. ඒ වගේම ආදාසමුක පඬිත ජාතකයේ. විදුර පඬිත ජාතකයේ. මහා ඖෂධ පඬිත ජාතක උම්මග්ග ජාතකයේ. මේවාෙහිදී බෝසතාණන් වහන්සේ පුදුම විදියට නුවණ හසුරුවලා තියෙනවා. ප්‍රඥා පාරමිතා පුරලා තියෙනවා. ඒවා ඒ අනුව සිහි කරන කොටත් තමන්ගේ නූපන්න ප්‍රඥාව උපදින උපන්න ප්‍රඥාව වැඩෙනවා. අනික් කාණේ තමයි ලෝතුරා බුදුබාට පත්වලා දේශනා කළ තියෙන පරමාර්ථ ධර්ම සම්භාරයක්. මොනවාද? චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන සතර පරමාර්ථයක් දේශනා කළා තියෙනවා. ඒවා නාම රූප වශයෙන්, පංච උපාදානස්කන්ධ වශයෙන්, 12 ආයතන වශයෙන්, 18 ධාතු වශයෙන්, එවාගෙම දෙවිසි ඉන්ද්‍රිය වශයෙන්, පටිච්චසමුපාදාංග 12 වශයෙන්, ප ဋ ාණ සූවිස්ස වශයෙන් මේවා ප්‍රභේද වශයෙන් දේශනා කළා තියෙනවා. මේවා මෙනෙහි කරන්නට ඕනේ. මේවා ඉගෙන ගන්නට ඕනේ. මේවා සාකච්ඡා කරන්නට ඕනේ. මේවා නැත නැති හිතේ ආબોධය වැඩි කරගන්නට ඕනේ. ඒ වගේම බුද්ධ සංතානයේ තියෙන නවාරහාදී බුද්ධ ගුණ, දස බල ඥාන 10, විසරද ඥාන 4, පටිසම්භිදා ඥාන 4, බුද්ධ ඥාන 14, මහා ඥාන 16, ආවේනික බුද්ධ ගුණ ධර්ම 18, ප්‍රත්‍යක්ෂා ඥාන 21, එවැගේම බෝධිපාක් ධර්ම 37, එවැගේම චත්තාලීසාකාර මහා විපස්සනා ඥානය, චතුචත්තාලීසති ඥාන, පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන, සමපන්න සුද්ධාව්‍ය ඥාන, දසත්ත ඥාන, සත්‍යත්ත ඥාන, මේ ආදී වශයෙන් ඇති ඥාන සම්භාරයන්, ඉන්ද්‍රිය පරෝපරිය ඥාන, ආශයානුසය ඥාන, යමක මහා ප්‍රාත්‍යාරී ඥාන, මහා කරුණා සමාපatti ඥාන, සරුවක්ඥතා ඥාන, අනාවරණ ඥාන, මේවා මෙනෙහි කරන්නට ඕනේ. මේවා මෙනෙහි කරන්නේ නෝපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. නිදසුනක් වශයෙන් දෙතියෙන් කියනවා දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රඥාවන් නවාරහාදී බුද්ධ ගුණත් ප්‍රඥා මුල් කොට ඇති බුද්ධ ගුණ. මේවා සිහි කරනකොට තමන්ගේ සිතේ ඕනෑම ගැටලුවක් निराකරණය කරගන්න නුවණ පහළ වෙනවා. තමන්ගේ දෛනික නිවසේ ගැටලුව හරි, රාජකාරී තැන්වල ගැටලුව හරි, දහම් ගැටලුවක් හරි සිහි වෙනවා නම් තේරුම් ගන්න බැරිව පිළිතුරක් නැතුව මේ බුදුගුණ නාමයේ සිහි කරනවා. මේ බුදුගුණ නාමයේ සිහි කළා හිතින් ආවර්ජනා කරන මේ බුදුගුණ නැන බලයෙන් මට මේකට පිළිතුරු වැටේවා කියලා. වහාම සමන්තය ගැන පිළිතුරක් එනවා. මේ ඉස්සරහත් මම බණකදී කිව්වා මේත අවුරුදු 8කට ඉස්සර වෙලා ඒ කියන්නේ අභිධර්ම පාඩමක් පටන් ගත්ත 1975
ජුලයි මාසේ 12 වෙනිදා අපේ ගල්දුව ආරණ්‍ය අපේ නවක භික්ෂුන් වහන්සේලාගේ පන්තියක. ඉතින් අභිධර්ම නිදානය කියනකොට මම දැනගෙන නොහිටි ප්‍රශ්නයක් මම ඇහුවා. ඒක මම කලින් අහලා තිබුණේ නැහැ, පොතක දැකලා තිබුණේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ මාස 3ක් තවතිසා භවනේ ධර්ම දේශනා කළේ. ඒතර තවතිසා භවනේ වෙලාවින් කොච්චර වෙලාවක්ද කියලා ප්‍රශ්නයක් ඇසුවා. ඉතින් මම ඒක කලින් හිතලා තිබුණේ නැති නිසා මතක නැහැ. ඒ වගේම අනිත් පිරිස කොහොමවත් දන්නේ නැහැ. ඉතින් මේක නොකියත් බැරි නිසා මම ඉතිපිසෝ ගාථාව හොඳින් ආවර්ජනා කළා. එනකොට මට මතකයි ඉතිපිසෝ ගාථාවෙන් 40 ලක්ෂයක් මම භාවනා කළා වඩලා තිබුණා. ධානයක් නෙමෙයි. එනිසා මම ඉතිපිසෝ ගාථා සිහි කළ මෙන්න මේ නවාරාදී බුදුගුණ බලයෙන් මට වෙලා වැටේවා කියලා හිතුවා විතරයි. අහසින් ඇවිල්ලා කෙනෙක් කියන්න වගේ මනසට අදහසක් ආ විනාඩි 9යි කියලා. විනාඩි 9යි කියලා කිව්ව ගමන්ම මං කිව්වා පිරිසට විනාඩි 9යි හදලා බලන්න කිව්වා. අපේ මාස 3ක් දිව්‍ය ලෝකේ විනාඩි 9යි. ඒකට මාසෙකට දින විනාඩි 3යිනේ. කොහොමද දෙන්නේ කියලා බලන්න කිව්වා. 10ට විනාඩියක්. 10ට විනාඩියයි මාස විනාඩි 3යි. මං කිව්වා හදලා බලන්න. අවුරුදු 100ක් ඒක දවසයි නේ 60යි දවසයි. අවුරුදු 100 මාස කරන්න කිව්වා. මාස 1200යිනේ. මාස 1200 දැන් මෙතන 3 මාසෙනේ ගණන. ඉතින් මාස 1200 බෙදලා බලන්න කිව්වා විනාඩි කරලා. එතකොට පැයකට විනාඩි කීයද? පැයකට විනාඩි 360යිනේ. 3600. ඒකෙන් බෙදලා බලන්න 3600 600 1200න් බෙදලා බැලුවාම එන්නේ 3යි. මාසෙකට 3යි විනාඩි. මාස 3ට විනාඩි 9යි. හරියටම හරි. ඉතින් කවුද ඒක වටහා දුන්නේ? මම පොතකින් දැකලා නෙමෙයි, අර බුදුගුණ සිහි කිරීමෙන් එක වාට ඇති වෙච්ච වැටහීමක්. සමහර දහම් ගැටළු විසඳා ගැනීම සඳහා 1963 ඉඳලා මම භාවිතා කරන බොහෝ සෙයින් තෙසත්ත්‍ය ඥාන වන්දනාවට මෙනෙහි කිරීමට භාවිතා කරන බුදුගුණ භාවනාවක් හැටියට. සමහර දහම් ගැටලුවක් ආවම මේක විසඳා ගන්න කෙනෙක් අහගන්න කෙනෙක් ළඟ නැතිනම් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ඒ කියන්නේ හිතින්. ඒලා තෙසත්ත්‍ය ඥානෙකින් හරි වචනින් හරි කියලා අදිස්ථාන කරගන්නවා මේ තෙසත්ත්‍ය ඥාන බලයෙන් මට මේ දහම් ගැටලුව පැහැදිලිව වැටහෙවා කියලා. කිසි පමාවක් නැතිව පාට වැටීම තියෙනවා. මේ කිව්වේ ඇත්තට මේ ධ්‍යාන බලයක් නෙමෙයි. අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ තියෙන බලමහිමයයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ගම්භීර ඥානචර්යාවන් තවත් ගැඹුරු නුවණින් දෙසූ දහම් කරුණු එයා සිහි කරන්න තමාගේ සිතේ නූපන්න ප්‍රඥාව පහළ වෙනවා. උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. හත්වෙනි කාණිය තමයි තදදී මුත්තතාව. තදදී මුත්තතා කියන වචනේ තේරුම මේකයි. සං අදිමුත්තතා. අදිමුත්තතා කියන්නේ අධ්‍යාසය. අධ්‍යාසයේ ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනා දෙකක් තියෙනවානේ, හීනාදිමුත්තිකතා, පනීතාදිමුත්තිකතා කියලා. දැන් මේක පනීතාදිමුත්තිකතාවක් කියන්නේ යහපත් අදිස්ථානයක්, අදහසක්, ප්‍රාර්ථනාවක්. කොයි විදිහකද? සං මේ ධම්මයේ චේවත් ප්‍රඥාව වැඩි වුණු කර ගැනීමේ ප්‍රාර්ථනාව තමයි තදදී මුත්තතා. ඒ සඳහා තමන් අදිෂ්ඨාන කර ගන්නට ඕනේ මං වාඩි වෙන කොටත් නුවණින් වාඩි වන්නෙමි. නැගිටීම නුවණින් නැගිටින්නෙමි. ඉදිරියට යාම නුවණින් යන්නෙමි. හැරීම ආපසු එීම නුවණින් එන්නෙමි. අතක් පයක් දිගෑරීමත් නුවණින් කරන්නෙමි. හැකිලීමත් නුවණින් කරන්නෙමි. ඉදිරියේ බැලීමත් නුවණින් කරන්නෙමි. හැරී බැලීමත් නුවණින් කරන්නෙමි. එවාගෙම ඇඳීම, පැළඳීම, ආහාර පාන ගැනීමත් නුවණින් කරන්නෙමි. එවාගේ මූණ සේදීම, දත් මැදීම, කෙළ ගැසීම, කාරා දැමීම, උගුරු සේදීම, කැසිකලි වැසිකලි යාම සියල්ලක් නුවණින් කරන්නෙමි. හිටගෙන හිටියත්, වාඩි වී සිටියත්, ඇවිදිමින් සිටියත්, නිදාගෙන හිටියත්, අවදියෙන් සිටියත්, කතා කරමින් සිටියත්, නිහඬව හිටියත් නුවණින් යුක්ත වන්නෙමි. දෙමිදුල් නැමදීම නුවණින් කරන්නෙමි. ආහාර පාන සම්පාදනයේ නුවණින් කරන්නෙමි. මේ හැම එකක් ගැනම කල්පනාවක්
අදිෂ්ඨානෙ තියාගන්නවා මේ සෑම ක්‍රියාවක්ම සෑම වචනයක්ම නුවණින් කරන්නේ මේ කියලා. මෙසේ නුවණින් කරන්නේ මේ කියලා අදිෂ්ඨානෙ තියෙනකොට ඒක වරින් වර කැඩෙනවා. කැඩුණාට නැවත නැවත සිහි ගන්වමින් කිරීම නිසා හැම දෙයක්ම අර සති සම්පජඤ්ඤයෙන් කරන්න නුවණ පහළ වෙනවා. එයින් සිදු වෙන්නේ නූපන්න ධම්මවිචේ උපදිනවා වත් නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා. මෙන්න මේ කියන්නේ කාරණා අනුව යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම නිසා නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් කළ යුතු වන්නේ සර්වඥන් වහන්සේ දෙසුවා වූ මේ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද චතුරාර්ය සත්‍ය කියන මේ ගාම්භීර ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා නුවණ දිනු කිරීමට අදිෂ්ඨානය තබා ගැනීමයි. ඒ අදිෂ්ඨානයේ සඳහා අපි සීලයක පිහිටා සිටින්නට ඕන, වීරියත් සිහිනුවණත් අවදීන් තබාගෙන සමත භාවනා විපස්සනා භාවනා දෙක වඩන්නට ඕනේ. සමත භාවනා විපස්සනා භාවනාදී වැඩිීමේදී විශේෂයෙන් පළපුරුදු ගුරු ඇසුරක් ඕනේ. පළපුරුදු ගුරු ඇසුරක් නැතුව මේක වඩන්න යාමේදී තමා සමහරවිට අතනමං වෙන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාවේ භාවනා වැඩු මව්පිය දෙන්නේ තමන්ගේ දියණිය සමග වෙලා සෑහෙන වෙලාවක භාවනා ගැන සාකච්ඡාවක යෙදුණා. ඒ දියණිය බොහෝම දක්ෂ ලෙස භාවනා කරනවා. ඒ දක්ෂ ලෙස භාවනා කරතත් එතුමියට ලොකු බාධාවක් ඇවිල්ලා තියෙනවා. අන්තිමේ සොයා බලනකොට ගුරු තුමියකගෙන් මේක උපදෙස් ලබාන තියෙන්නේ මැලේසියන් සිල්මෑණි කෙනෙකුගෙන්. එතුමියගේ උපදේශයක් වැරදිලා මහත් ව්‍යසනයකට පත් වෙලා ඉන්නවා දැනට. අන්තිමේදී අපේ සාකච්ඡාව තුළින් ගොඩක් දුරට ඒක විසඳා ගන්න හැකි වුණා. ඒ මක්නිසාද නියම ගුරු ඇසුරක් නැතිකොට බොහෝ අනතුරුදායක දේවල් වලට මුහුණ පාන්න සිදු වෙනවා. මේක අවුරුදු 5ක් 6කට ඉස්සර වෙලා සදහවත් මව් කෙනෙක් අප ඉදිරියට භාවනා පන්තියේ කියලා තමන්ගේ කමඨාන ගැන කියා හිටියා. එතුමිය කියනවා ස්වාමීනි මම බොහෝම හොඳින් භාවනා කළා. මං සෝවාන් ඵලයටපත් වුණා. මට ඕනේ වුණා ආනාපාන සතිය වඩන්න, ධ්‍යාන වඩන්න. ඉතින් මගේ ගුරු ස්වාමීන් වහන්සේට කිව්වා මට උපදෙස් දීලා මට ආනාපාන ප්‍රතිභාග නිමිත්ත ලැබුණා. මේ ප්‍රතිභාග නිමිත්ත ගැන කිව්වාම ස්වාමීන් වහන්සේ මට උපදෙස් දුන්නා මේක ලොකු වෙන්න, කුඩා වෙන්න, දකුණට කැරකෙන්න, වමට කැරකෙන්න, ලං වෙන්න, ඈත් වෙන්න, උස් වෙන්න, පාත් වෙන්න අදිෂ්ඨාන කරන්න කියලා. ඒ කියන හැටියට මං කරා. අන්තිමේ ස්වාමීනි මට ඉවසිය නොහැකි ඉසරදයක් ආවා. ඒ ඉසරදේ අද වෙන දක්වා මට රැ නිදා ගන්නත් නෑ, රැ ගවල් නිරතුරුවම ඉසරදේ පවතිනවා. දැන් මේ භාවනාවක් නෑ, කරගෙන ගියේ භාවනාවක් නෑ, මට නිදා ගන්නත් නෑ, මට කායික වශයෙන් කිසිම සනිසිල්ලක් නෑ ස්වාමීනි කියලා බොහොම බැගෑපත්ව කියා හිටියා. මේ මක් නිසාද? අර ගුරු උපදේශේ වැරදිච්ච නිසායි. ප්‍රතිභාග නිමිත්ත එක සෙල්ලම් කරන එකක් නෙමෙයි. ප්‍රතිභාග නිමිත්ත කියලා තියෙන්නේ හරියට චක්‍රවර්ති රජ වෙන දරුවෙක් මව කුසේ ඉන්නවා නම් ඒ චක්‍රවර්ති ගර්භයක් රැකගන්නවා වගේ රැකගන්න කියලා. ඒ වගේම ගොයම් පියදෙන්න ඉස්සර බණ්ඩි හැදෙච්ච ගොයම මනමින් ආරක්ෂා කරගන්න තියෙන. ඒ වගේ තමයි මේ කියන ප්‍රතිභාග නිමිත්ත එක සෙල්ලම් කරන්නේ නැතුව බොහෝම ගරුත්වයෙන් ඒක ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ උපදේශයෙන් නැති නිසා අන්තිමේ මෞතුමියට කරගෙන ගියේ භාවනාවක් නෑ, සප විහරණියකුත් නෑ. මෙන්න මේ වාගේ තත්ත්වයන් උදාපත් වෙන නිසා භාවනා කරනු කැමැති හැම පින්නිතුක විශේෂයෙන්ම ගුරු ඇසුරේ පිහිටා සිටගෙන නිකං ගුරු ඇසුරේ නෙමෙයි Tamante මේ අධ්‍යක්ීමක් හෙවත් පළපුරුදු ගුරුවරයෙක් ඇසුරෙන්ම පුහුණු කළ යුතු දෙයක් තමයි මේ සමථ විපස්සනා භාවනා මාර්ගය. ඒ සඳහා පළමුවෙන් අපි කෙටියෙන් කියනවා භාවනා කරනු කැමැති සෑම දෙනා විසින් පළමුවෙන්ම ගතස් පිරිසුදු කරගන්නට ඕනේ. අත්පා මූණකට හොඳින් දෝණය කරගන්නට ඕනේ. සීලය පිරිසුදු කරගන්නට ඕනේ. වාඩි වෙන තැන පිරිසුදුව තබා ගන්නට ඕනේ. ඊළඟට තමන්ගේ සීලය මෙනෙහි කළ හිතේ සතුටක් ඇති කරගන්නට ඕනේ. ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ. මට පුළුවනි. මට රත්නත්‍රයේ පිහිටෙන් මේක කරගන්න පුළුවනි කියලා තමන්ගේ ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ. ඊළඟට බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට, ගුරුතුමන්ගේ ජීවිතේ පූජා කරන්නට ඕනේ.
බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ස්වල්පයක් මෙනෙහි කරලා හිත සන්තෝෂ කරගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මෛත්‍රිය වඩලා හිත සන්තෝෂ කරගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් ශරීරයේ දෙතිස් කුණප පිළිකුල බව මෙනෙහි කරන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මරණ සතිය සිහි කරලා අනිත්‍යතාව හිතට දරා ගන්නට ඕනේ. මේ ටික කරලයි භාවනාවට යොමු වෙන්නේ. ඒ භාවනා කරන වෙලාවේදීද තමන්ගේ ගත වෙච්ච කාලේ සිදුවෙච්ච දේවල් කියපු කරපු දේ ඔක්කොම අමතක කරන්නට ඕනේ. ඒ වගේම ඉදිරියේ කරන්න තියෙන මේ දේවල් ගැන ඔක්කොම අමතක කරන්නට ඕනේ. එසේ අමතක කළා තමන්ගේ හිත මේ මොහොතේ පමණක්ම තියෙන හැටියට හිත එකාසු කරගන්නට ඕනේ. එකාසු කරගෙන තමයි නිසි උපදේශ ඇතුව සමත භාවනාවක් වඩන්න තියෙන්නේ. සමත භාවනාව වඩලා ඒන් ලබාගත් උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය පිහිට කරගෙනයි විපස්සනාවට හැරෙන්නේ. විපස්සනාවට හැරෙන දොරටු තුනක් තියෙනවා. සමත භාවනාවකින් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට පිවිසෙන එක දොරටුවක් තියෙනවා. සමත භාවනාවෙන් රූපාචර ධ්‍යාන ලබාගෙන විපස්සනාට හැරෙන දෙවෙනි දොරටුවක් තියෙනවා. සමත භාවනාවෙන් අෂ්ඨ සමාපatti ලබාගෙන විපස්සනාට හැරෙන දොරටුවක් තියෙනවා. මෙහෙම දොරටු තුනක් තියෙනවා. දැන් පිම්බීම හැකිලිම උනත් එහෙම නැත්නම් වෙන විපස්සනාවක් උනත් වඩලා උපචාර සමාධිය ලැබුණෙන් පස්සේ විපස්සනාට හැරෙන්නේ. එතකොටයි මේ විපස්සනාව කෙරෙන්නේ. එහෙම නැත්නම් සමත භාවනාවකින් ආනාපාන සතිය හෝ මෛත්‍රී ආදී බ්‍රහ්ම විහාර භාවනාවකින් හෝ පිළිකුල් භාවනාවකින් හෝ කසින භාවනාවකින් හෝ රූපාචර ඥාන උපදවනවා. රූපාචර ඥාන පදනම් කරගෙන ඒ ආලෝකයෙන් මේ නාම රූප ධර්මයන් මනමින් දැක ගනිමින් විපස්සනාවට යෙදෙන්න පුළුවන්. ඒක අරට වඩා සාර්ථකයි. ඊටත් වඩා කසින ඥාන වඩා අරූප සමාපත්තිත් උපදවනවා. දැන් සමහර කෙනෙක් මේ ආනාපාන සතියෙන් අරූප සමාපatti උපදවනවා කියලා කරනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. කසින ධානම ඕනේ අරූප සමාපatti උපදවන්න කසින ධාන 9කින් එකකින් තමයි පුළුවන්. 10 වෙනි එකකින් පුළුවන් කමක් නැහැ. ආකාශ කසිනෙන් අරූප සමාපatti උපදවන්නට බෑ. ඒතකොට මේ කියන්නේ අරූප සමාපatti 4ක් ඉපදෙනවා නම් වඩන්න තියෙන සමාපatti 8ම සම්පූර්ණයි. ඒතනත්තාගේ ධාන ශක්තිය බොහොම බලගතුයි. ඒතනත්තාගේ ධානයෙන් ලැබෙන ප්‍රතිභාග නිමිත්තාලෝකේ බොහොම බල සම්පන්නයි. ඒ නිසා ඔහුගේ හිතේ පහළ වෙන ප්‍රඥා ආලෝකය බොහොම තීක්ෂණයි. මේ තීක්ෂණ වූ ප්‍රඥා ආලෝකයෙන් මේ රූපකයට විනිවිද බලමින් නාම රූප වශයෙන් සියල්ල වෙන්කොට දැක ගන්න පුළුවන්. ඒ නාම රූප වෙන්කොට දැක ගැනීමෙන් පසුවේ හේතුඵල සම්බන්ධතාවක් දැක ගන්න සමත් වෙනවා. ඊට පස්සේ සම්වර්ෂණ ඥානයේ පටන් ත්‍රිලක්ෂණයට නම් වෙනවා. මේවා එකින් එකට ගෙහිලා උද්‍යාම ඥානයෙන් ඊළඟට භංගානුපස්සනා ඥානය ඒවා බොහෝම ගැඹීර අවස්ථාවල්. මේ ආවාත ඥාත කරන තැන් නෙමෙයි. ඒක බොහෝම පිරිසිදු කරගන්න පුළුවන් අර ප්‍රඥා ආලෝකයේ යම් පමණ තීක්ෂණ නම් ඒ තරමට තියුණු ලෙසින් පුළුවන් වෙනවා. ඉතින් මේ භංගානුපස්සනාවෙන් එහාට ඉතිරි ඥාන පරම්පරාව සුවසේ දියුණු වෙනවා. සංඛාරුපේක්ඛා ඥානයට ගියාම මේ පැත්ත සංස්කාර එහා පැත්ත නිර්වාණය කියන මට්ටමට ආબોධයක් ඇති වෙලා හිත මධ්‍යස්ථ වෙනවා. එනයි හිත පුදුමාකාර ඒකාග්‍රතාවකටපත් වෙනවා. ඊට පස්සේ ඒකෙන් ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග ශක්තිමත් වුණා නම් යම් වෙලාවක සෝවාන් මාර්ග චිත්ත වීතියේ පහළ වෙලා පළමු වරට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. තින්ගනතුරු තමා ලබාගත් මාර්ගයේ මේකයි ඵලයේ මේකයි නිවන මේකයි කියලා ආબોධන ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. තවත් දුරට උද්‍යාවී ඥානයේ පටන් විපස්සනා කුළු ගැන්වීමෙන් දෙවෙනි මාර්ග චිත්ත වීතියක්, තුන්වෙනි මාර්ග චිත්ත වීතියක්, හතරවෙනි මාර්ග චිත්ත වීතියක් ඒ ධර්ම විනයානුකූලව සිද්ධ වෙනවා. ධර්ම න්‍යායානුකූලව සිද්ධ වෙනවා. ඒ සතර මාර්ගයේ තනතුරුවම තමා ලබාගත් මාර්ගයේ මේකයි ඵලයේ මේකයි අරමුණු නිර්වාණය මේකයි ප්‍රහේණ කෙලෙස් මෙච්චරයි ඉතිරි කෙලෙස් මෙච්චරයි ආදි වශයෙන් ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් තමන්ම තේරුම් ගන්නවා තමන්ට ලබාගත් අධිගම ඥානය ගැන. අන්තිමේදී ඔය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නිසා සතර මාර්ග ඵලානුක්‍රමයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නිසා අර ගාථාවේ සඳහන් වූ පරිද්දෙන් 108 වදාරුන් තෘෂ්ණාව හේවත් අවිචේ පටන් භවග්‍රේ දක්වාද දසදහසක් සක්වලද කෙල ලක්ෂයක් සක්වලද අනන්ත සක්වලද හැම තැනම පැතිරීගෙන තියෙන 108 වදාරුන් තෘෂ්ණා ජටාව
සම්පූර්ණයෙන් සිඳී බිඳී ලිහි පැතිරිච්ච දේවල් ඔක්කොම ගැලවිලා සේදෙලා අපේ චිත්තසංතානයේ පිරිසුදු වෙලා නැවත ඉපදීමක් නැති ජරාවක් රෝගයක් ව්‍යාධියක් මරණයක් නැති අජාති අව්‍යාධ අශෝක අනුපායාස අමෘතමහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නවා. උන්වහන්සේට නැවත පුනර්භවයක් නැහැ. උන්වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියනවා කීනා ජාති උසිතම් බ්‍රහ්මචාරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති පජානාති. කතං කරණේ වගේම කීනා ජාති මගේ ඉපදීම අවසන් වුණා. කතං කරණීයං මට මේ නිවන සඳහා කළ යුතු වැඩ නිම වුණා. උසිතම් බ්‍රහ්මචාරියං සතර මාර්ග බ්‍රහ්මචාරියාව වැස නිම වුණා. වගේම මින් ඉදිරියට මට පුනර්භවයක් නැහැ කියලා උන්වහන්සේ ප්‍රීති වාක්‍ය කියනවා. මේ විදිහටයි අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගන්න පරම සමත් වුණේ ප්‍රඥා භාවනාවෙන්. රහතන් වහන්සේලා දෙසේ ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් සත්‍ය මඟඵල නිවනින් සැනසීමටපත් වුණා. අපේ සරුවක්ඥන් වහන්සේ අති දීර්ඝ කාලයක් තිස්සේ පිරූ බෝධි සම්භාර හේතුවෙන් බොමුලාරා වැඩ ඉඳගෙන අනුකතුගේ උපදේශයක් නොමැතිව ස්වයම්භු ඥානයෙන් මේ ගාම්භීර ධර්මය ආબોධ කරගෙන සරුවක්ඥතා ඥාන ප්‍රතිලාභයෙන් සම්බුද්ධත්වයට පත් වේවදාලා 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට දහම්මැසි වැස්සෙව්වා සූවිසි අසංඛ්‍යයෙන් 9 කෝටි 60 ලක්ෂයක් දෙන ආර්ය සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් පුර පැමිණෙව්වා. අනාගතයේ බල අදිෂ්ඨාන බල පිහිටුවා මානෙල්මා සෝන විහෙදෙන ශ්‍රීමුක පත්මයෙන් සුදු බුදුනැස් විහෙදෙන දනදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝ දාසක් දහම් කඳ දේශනා කළා. අවුරුදු 45ක්ම නිවන් සැප වළඳමින් වැඩ සිට දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මීපානක් නිවෙන්නාසේ අනුපාදශේෂ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. නික්ලේශී රහතන් වහන්සේලාද පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගති පදායන වුණා. සසු ජනතාව සෝකේ කර්ම රූපව සුගති දුගති ගියා. වැඩිහිටි විහාරස්ථාන රාජධානි උයන් පුකුණු මාලිකා සියල්ල කාලය ගැවෑමෙන් නෂ්ටාවශේෂ වුණා. මේ වාගී රහඳකාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර ආදී කල්පස්ථායී වස්තුද දේවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් ආදී පාරිභෝගික වස්තුද කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද මතුමත්යේ ලැබෙන දිව්‍ය මානුෂාදී සප සම්ප්‍රාප්ත සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාරද ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි සම්පති පරම්පරා වශයෙන් ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීලොම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි. මේ දුක ගැන දෙන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයාරිය සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරිය සත්‍යයි. නිර්වාණ ධාතුව සාක්ෂාත් වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරිය සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ දාන ආදී පාරමී බැලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සතර දුක් තරණය කළේ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක් අපටත් ආර්ය අෂ්ටාංගික මාර්ග බවටද බෝධිපාක් ධර්ම බවටද පාරමී බාටදපත් වේවා. පැතෝ බෝධි ඥානයකින් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. නිකිනිපුර පසළොස්වක් පොහොව දවස ආදයි ධර්ම භාණ්ඩාරාගාරික අනන්දමා හිමියන් වහන්සේ උතුම් අරිහත්ත්වයට පත් වේවාදාල අදවැනි දවසකයි. මහ පොළොව කම්පා කරවමින් පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ වුණේ අදවැනි නිකිනිපෝය දවසකයි. ඒ වාගේ උදාර ඓතිහාසික පූජනීයත්වයට පත් වූ මේ උපෝසත දවසේදී සිල් පිහිටලා ධර්ම ශ්‍රවණය කරමින් බුද්ධ පූජා කරමින් සමථ විපස්සනා භාවනා වඩමින් දැන් මෙතෙක් පැයක් මුළුල්ලේ බණ ඇසීමෙන්ද රසපත් කරගත් සීල කුසල සම්භාරය මේ සහභාගී වන සෑම දෙනාටත් විශේෂයෙන් මේ තරුණ බෞද්ධ සංගමයේ නිලධාරි මණ්ඩලහා
විශේෂයෙන් ආගමික වංශයේ මෙහෙවන පින්වත් ගුණවර්ධන මහත්මයාගේ සෑම දිනකටම සිය පවුල්වල සියලු දෙනාටත් මිය පරලෝකීය ඥාතීන්වත් ආරක්ෂක දෙවියන්වත් හිතාහිත මැද සෑම සත්‍යයන්වත් ලෝකේ ලෝතුරා සූපිනිස වේවා. තව තවත් ධර්මාඥානේ භාවනාඥාන වැඩේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. දෙලෝ සුභසත සැලසේවා. කෙලවරපතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.